අග්නි දේශපාලනයේ අධි මාත්‍රාවත් සමගින් අද දවසේත් අපි මුණ ගැහෙනවා. අද අපි අග්නි දේශපාලන සංවාදයට කැඳවන්නේ ඉතාමත් සුවිශේෂී කෙනෙක්. දේශපාලන ක්ෂේත්‍රය තුළ මනා දැනුමක්, අවබෝධයක් හා පරිණත භාවයක් ඇති පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් අපි කිව්වොත් සක්‍රීය දේශපාලනයේ නිරත වන, තවදුරටත් නිරත වන හිටපු පළාත් සභා මන්ත්‍රී, ඒ වගේම තමයි පහුගිය මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් වූ නිශාන්ත් ශ්‍රී වර්ණසිංහ මැතිතුමන් අපිත් එක්ක ඉන්නවා. කළුත දිස්ත්‍රික්කයයි එතුමන් නියෝජනය කරන්නේ. ඉතාමත්ම ගෞරවයෙන් ආයුබෝවන් කියලා ඔබතුමා කියනවා. ආයුබෝවන්. නිශාන්ත් මහත්මයා, දැන් අපි මේ දේශපාලන ධාරාව පිළිබඳව ගත්තොත් වර්තමානයේ ඔබ නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. ඒ කියන්නේ අපේ රටේ ප්‍රධාන විපක්ෂය තමයි සමගි ජන බලවේගය කියන්නේ. ඇත්තරම මම මෙතනින් ප්‍රවේශයක් ගවනම් පහුගිය කතාව යන්න කලින් දැන් වර්තමානයේදී විපක්ෂයේ කාර්යභාරය සමගි ජන බලවේගය හරියට කරනවා. ජනක පළමුවෙන්ම කියන්න ඕන පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3/2 බලයක් හිමි වුණා. ඒ කියන්නේ മന്ത്രി ධූර 150කට ආසන්න සංඛ්‍යාවක් වුන් හිමි කරගත්තා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සාතිශය බහුතර බලය වුන් සතුව තියෙන්නේ. 3/2 බලයක් වුන් සතුව තියෙන්නේ. දැන් සමගි ජන බලවේගයේ විදියට ප්‍රධාන විපක්ෂයේ විදියට අපිට മന്ത്രി ධූර හිමි වුණේ. ඒ කියන්නේ අපි සන්දානයක් විදියට තරඟ කරේ. ඒ සන්දානය ඇතුලේ හිටපු පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ පක්ෂ ගණනාවෙම മന്ത്രി ධූර එකතු වුණාම අපිට තියෙන മന്ത്രി ධූර 54කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ മന്ത്രി ධූර 54ෙනුත් අපි කිසියම් ප්‍රශ්නයකට මුහුණ දුන්නා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරපු අවස්ථාවේදී අපේ മന്ത്രിවරු ගණනාවක් ඒ අවස්ථාවේදී සහයෝගය දුන්නා. ආණ්ඩුවට සහාය පළ කර හිටියා. දැන් ඒකෙන් අපේ ඒ අය සම්බන්ධයෙන් අපි යම් කිසි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා, විනය පියවර ගත්තා. ඒ අනුව ඔවුන් සමගි ජන බලවේගයෙන් ඉවත් කරන්න කටයුතු කරා. ඒ අනුව දැන් අපිට മന്ത്രിවරු අත් වශයෙන්ම ගත්තම 48කට ආසන්න සංඛ්‍යාවක් තමයි අපිත් එක්ක කටයුතු කරගෙන යන්නේ. නිශාන්ත් මහත්මයා, දැන් එතෙන්දී අර ඩයනා ගමගේ ගැන යම්කිසි අරුබුදයක් ඇති වුණා නේද? ඔව්, දැන් ඩයනා ගමගේ മന്ത്രിතුමිය සම්බන්ධයෙන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. පක්ෂයක් විදියට සමගි ජන බලවේගය විනයානුකූලව පක්ෂ ව්‍යවස්ථාවට අනුව විනයානුකූලව පියවර ගන්නගෙන පක්ෂ සමාජිකත්වය අත්හිටෙවුවා. නමුත් අය කියන්නේ අයගේ පක්ෂය තමයි මේ කියලා. ඔව්, ඒ කියන්නේ ඈත් එක යම්කිසි ගිවිසුමකට එළඹුණා. ඒ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි තරඟ කරේ එතුමියගේ, ඩයනා ගමගේ മന്ത്രിතුමියගේ පක්ෂය තමයි අපි ඒ වෙලාවේදී ලබාගත්තේ මැතිවරණයේ තරඟ කරන්න. නමුත් දැන් මේ පක්ෂයේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ සමගි ජන බලවේගයේ මහලේකම්තුමාටත්, එහි සභාපතිත්වය හොබවන, නායකත්වය හොබවන සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජන බලවේගයේ නිලධාරී මණ්ඩලයට තමයි සම්පූර්ණ මේ පක්ෂයේ අයිතිය තියෙන්නේ. එතුමිය මේ තමන්ගේ පරණ උරුමය සහ අයිතිය තමයි පක්ෂය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශ කරන්නේ. දැන් එතුමියගේ മന്ത്രി ධූරය සම්බන්ධයෙන් සහ එතුමියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් උත් මේ වන විට අධිකරණමය ක්‍රියාමාර්ග වලට එළඹිලා තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී සම්පූර්ණයෙන්ම එතුමිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග වලට ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපේ විපක්ෂයේ කාර්යභාරය. ඉතින් විපක්ෂයක් විදියට මේ වන විට පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ හඬ, ඒ කියන්නේ ජනතාවාදී විපක්ෂයක් විදියට ජනතාවගේ හඬ පාර්ලිමේන්තුව තුළ එක වේදිකාවක් කරගනිමින් නිරන්තරයෙන්ම දැවෙන ප්‍රශ්න, මේ මොහොතේ රටේ පවතින සමාජ, ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ වෙලා තියෙන බලපෑම්, ඒ වගේම එදිනෙදා මිනිස්සු මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ප්‍රශ්න හැම එකක්ම අද පාර්ලිමේන්තුව තුළ වඩාත් විප්ලවකාරී ආකාරයට සහ විශේෂයෙන්ම රැඩිකල් ආකාරයට පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ප්‍රශ්න යොමු කරමින් ඒ වෙනුවෙන් හඬ නගමින් තියෙනවා. ඉතින් සමහරු මේ ප්‍රශ්න යොමු කිරීමත් පාර්ලිමේන්තුව ඇතුලේ නිරන්තරයෙන් ඇතිවෙන මේ කලහකාරී සහ ගැටුම්කාරී තත්ත්වයක් එක්ක කිසියම් විදිහකට මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන්න අද විපක්ෂයේ විශාල හිරිහැරකාරී සාධකයක් බවට පත් වෙමින් තියෙනවද කියන ප්‍රශ්නෙත් එක්ක අද කතානායකවරයා විතරක් නෙවෙයි
පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයේ മന്ത്രിවරුන් දඩයම් කිරීමේ මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. දැන් අපි ඊයේ දිනේදී දැක්කා හරින් ප්‍රාන්දෝ മന്ത്രിවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවෙන් පිටත පවා මේ മന്ത്രിවරුන්ට තර්ජනය කරන්න മന്ത്രിවරුන්ට එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු සභාවකෙන් එළියේ පාර්ලිමේන්තුව තුලම කොරිඩෝර් තුල පවා අපේ മന്ത്രിවරුන්ට අද බැනරක සන්න එහෙම නැත්නම් තර්ජනය කරන්න එහෙම නැත්නම් වුන්ට ගුටි දෙන්න එවැනි තත්යකට පවා දැන් මේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන් විශාල විදියකට මේ විපක්ෂය වුන්ට හිසරදයක් බවට පත් වෙමින් තියෙනවා කියන එක පෙනී ගියලා. දැන් ඒක හැබැයි පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු මේ ගැන කතා බහ කරද්දී නිශාන්ත මහත්මයා කියන්නේ මේක තරම් හොඳ පූර්වාදර්ශයක් නෙමෙයි. මේ දෙපාර්ශ්වයේම හැසිරුණු විදිහ සම්බන්ධයෙන් කවුරුත් සතුටු වෙන්නේ නැහැ. ඒක ගැන ඔබතුමා මොකක්ද හිතන්නේ? ඔව් මම පිළිගන්නවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තුවේ විනය පවත්වා ගැනීමෙන් කිසියම් විදියකට පාර්ලිමේන්තුවේ එදිනෙදා න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු කිරීම සහ ඒක මෙහෙයවීමේ වගකීම කතානායක. නමුත් වත්මන් කතානායකවරයාගේ හැසිරීම සහ ක්‍රියාකලාපය අරගෙන බැලුවම අපිට කිසියම් විදියකට ඔහු නරක පූර්වාදර්ශයක් ලබා දෙමින් තියෙනවා කියන එකයි පේන්නේ. ඔහු ස්වාධීනව කටයුතු කරන බවක් පේන්නේ නැහැ. අතිශය පක්ෂග්‍රාහී ආකාරයකට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු 225 දෙනාගේම වරප්‍රසාද රැකීම, අයිතිවාසිකම් රැකීම කතානායකවරයාගේ වගකීමක්. ඔවුන් ආරක්ෂා කිරීම. නමුත් අද පේනවා කතානායකවරයා කිසියම් විදියකට මේ පවතින ආණ්ඩුවේ නියෝජිතයෙක් විදියට කටයුතු කරනවා. ඔහු සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහී ස්වරූපයෙන් කටයුතු කරනවා. ඉතින් පාර්ලිමේන්තුව ඇතුළේ නිරන්තරයෙන් දැන් කොවිඩ් මේ වසංගතය පිළිබඳව වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකට එන්නත්කරණය කිරීමේ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. සහන සැලසීමේ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට මිනිස්සු එදිනෙදා ආහාරයට ගන්න පරිභෝජනය කරන කන බොන ආහාරවල තියෙන වසවිස පිළිබඳ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් වන විනාශය පිළිබඳව වෙන්න පුළුවන්. අලිමිනිස් ගැටුම පිළිබඳව වෙන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයක්ම අද පාර්ලිමේන්තුව තුළ නිරන්තරයෙන් අපේ විපක්ෂයේ മന്ത്രിවරුන් හඬ නගනවා. ඒ වගේම ආණ්ඩුව අද විපක්ෂයට එරෙහිව දියත් කරලා තියෙන දැවැන්ත ප්‍රහාරය සහ මර්ධනය ඉතාම සැලසුම් සහගතව අපිට වෙනවා. දේශපාලන පරිගැනීම් කොමිසම හරහා ක්‍රියාත්මක තිබෙන ආකාරය අද විපක්ෂයේ අභියෝගාත්මක മന്ത്രിවරු දඩයම් කරන්න, එයාගේ ප්‍රජායිතිය ආහුසි කරන්න, එයාගේ දේශපාලන කටයුතු සම්පූර්ණයෙන්ම බල රහිත කරන්න ඉතාම සූක්ෂම ආකාරයට අද අධිකරණයක්, අනිත් පැත්තෙන් නීතියත්, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය මේ සියල්ල උපයෝගී කරගනිමින් විපක්ෂය දැඩි මර්ධනයකට හසු කරමින් තියෙනවා. දැන් අපේ එකම മന്ത്രിවරයෙකුගේ മന്ത്രി ධූරය අහෝසි කරා. දැන් උග අවුරුදු 4කට බන්ධනාගාරගත කරා. ඇත්ත වශයෙන්ම ඒක නීතිමය කටයුත්තක් නෙමෙයිද? ඒක නීතිමය කටයුත්තක්. නමුත් අධිකරණයට අපහාස කිරීම පිළිබඳව පැහැදිලි නිර්වචනයක් අපේ අධිකරණ පනතේ නැහැ. ඉතින් එහෙම තියෙද්දී අපි කියන්නේ රංජන් රාමනායකගේ മന്ത്രിවරයාගේ ක්‍රියාකලාපය ඔහු කරපු කියපු දේවල් ආందోලනාත්මකයි. ඒක පිළිබඳ විවාදාපන්නයි. නමුත් ඔහුට දීපු දඬුවම ඊටාම බර වැඩි, සැර වැඩි කියන එක අපි මේ වෙලාවේ කියන්න ඕන. ඒක නිසා ඔහුට අද മന്ത്രി ධූරය හිමි වෙලා තියෙනවා. අවුරුදු 4කට ඔහුව සිරගත කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ දැඩි මර්ධනකාරී පිළිවෙතකට ආණ්ඩුව තල්ලු වෙමින් තියෙනවා. විපක්ෂය Tamanට හිසරදයක් බව අද ඔවුන්ට පෙනී ගිහිල්ලා තියෙන නිසා. ඒකෙන්ම අපි කියන්නේ විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරමින් තියෙනවා. අද විපක්ෂයට මහජනයා පෙළගස්සලා මහජනයාත් එක්ක වීදි බහින්න, මහජනයාත් එක්ක මේ ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන්න, උද්ඝෝෂණ කරන, විරෝධතා පවත්වන්න බැරි වෙලා තියෙනවා. ආණ්ඩුව ඊටාම සටකපට ආකාරයට මේ කොරෝනා වසංගතය පෙන්වමින් මහජන විරෝධයන් යටපත් කරන්න මේක ආයුධයක් කරගෙන තිබෙනවා. හරි, ඔය කතාව ඔහොම කියද්දී දැන් ඔබතුමා මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න 225 දෙනා අතරට යන්නට බලාපොරොත්තු වෙන කෙනෙක්. හිටපු කෙනෙක්. නමුත් ඔබට ඒ කියන්නා වූ ඡන්ද පදනම මදි වෙනවා.
මේක මොකද හේතුනේ ඔබ මේ දේශපාලන ධාරාව යම් ආකාරයකින් වෙනස් කිරීමද එහෙම නැත්නම් ඔබ හඳුනාගත්තාද මොකද්ද මෙතන ගැටලුව? දැන් මම හිතන්නේ අපි පසුගිය අවුරුදු 5ක කාලය තුල යහපාලන රජය සමයේ අපි කරපු කියපු දේවල් පිළිබඳව සමාජයේ යම්කිසි විනිශ්චයක් ලබා දෙන අවස්ථාවක්. එතකොට මේ ආණ්ඩුව කරපු කියපු සමහර දේවල් වලට අපිත් වග උත්තරකරුවෝ බවට පත් වෙනවා. මොකද අපිට ඒකෙන් මේ සාමූහික වගකීමෙන් නිදහස් වෙන්න බෑ. මොකද මේ ආණ්ඩුකරණයට අපි ඒ අවස්ථාවේදී ජාතික හෙළවුරුමේ විදියට අපි ඒ ආණ්ඩුවේ පාර්ශවකරුවෝ විදියට හිටියේ. ඒකේ වගකීම් දරුවා. හැබැයි අපි ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට, ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහ ජනතා අභිලාෂයන්ට පටහැනිව පක්ෂයක් විදියට හරි පුජ්‍යලයෝ විදියට හරි අපි කිසි විදියකට කටයුතු කරලා නැහැ. අපිට දූෂණ චෝදනා එල්ල වෙලා නැහැ, අපරාධ චෝදනා එල්ල වෙලා නැහැ. ආණ්ඩුකරණය ඉදිරියට කරගෙන යන්න බාධා වෙන ආකාරයේ වගකීම් විරහිත ආකාරයේ ප්‍රකාශ නිකුත් කරලා නැහැ. නමුත් ඒ ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනාගේ තිබුණු නොගැලපීම් සහ ආණ්ඩුකරණයේ පෙන්නපු දුර්වලකම් නිසා අපිව ජනතාව ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒක නිසා තමයි 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ජනවරමක් ලබා දුන්නා. ඊට පසුව පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබා දුන්නා. ඒක විශාල ආණ්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය වුණා. අපේ ආණ්ඩුව ඇතුලේ ඒකමතියක් තිබුණ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අතර තිබුණු දේශපාලන නොගැලපීම්, ඒ වගේම පෞද්ගලික මට්ටමින් ඇති වෙමින් තිබුණු යම් විරසකයන්. ඉතින් මේ කාරණා හේතුපාදක වුණා ඒ ආණ්ඩුව විශාල වශයෙන් අර්බුදයට ගමන් කරන. ඒත් ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් අපි බලයටපත් උනේ දූෂිතයන්ට දඬුවම් කරන්න සහ දූෂණයට වැටබදින්න. ඔය කාරණා දෙක දූෂිතයන් අධිකරණයේ ඉස්සරහට ගෙනලා නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් අපිට ඒ කාර්යය නිසි පරිදි කරගන්න බැරි වුණා. දෙක දූෂණයෙන් වැළකී සිටීම. නමුත් ඒකත් අපිට කරන්න බැරි වුණා. එකක් මහ බැංකු බැලුම් කර වංචාවෙන් අපේ ආණ්ඩුවට තිබුණු සුජාතභාවය නැති වෙලා ගියා. ඊළඟට ඇත්ත වශයෙන්ම බරපතලම සිදුවීම වුණේ ජාතික ආරක්ෂාවට අදාළව මේ පාස්කු ප්‍රහාර සිද්ධිය. ඒ බෝම්බ ප්‍රහාර. එතකොට ඒකෙදී ආණ්ඩුව කටයුතු කරපු ආකාරයෙන් ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව පිළිබඳව අපේ ආණ්ඩුවේ තිබුණු වගකීම් විරහිත භාවයත්, ඒ වගකීම් නිසි පරිදි ඉටු නොකිරීමත් නිසා, නොසලකිලිමත් භාවයක් නිසා විශාල ජීවිත හානියක් සිදු වුණා, දේපල හානියක් සිදු වුණා. ඉතින් ඒකත් බලපෑවා අපේ ආණ්ඩුව බිඳ වැටෙන්න සහ ජනතාව ප්‍රතික්ෂේප කරන්න. ඉතින් අපි ඒ වෙච්ච සියල්ල පිළිබඳව අපිට යම් සංවේචනයක් තියෙනවා. ඒ වගේම අපි මේ රටේ ඉදිරි ගමන වෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ඒ වගේම රටේ ව්‍යවස්ථා ප්‍රසංස්කරණ සහ මහජනයාගේ සුබ සාධනයේ පැත්තෙන් සෞඛ්‍ය ශාස්ත්‍රය, අධ්‍යාපන ශාස්ත්‍රය, රාජ්‍ය සේවයේ මේ හැම ශාස්ත්‍රයකම අපි කොමිෂන් සභා ඇති කරලා ඒවා ස්වාධීන කරා. මැතිවරණ කොමිෂන් සභාව, ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව. ඉතින් ඒ වගේ අපි සෑහෙන ප්‍රමාණයකට රට ඉදිරියේ තිබුණු ප්‍රශ්න අපි निराකරණය කරා. ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණු පීඩනය, බලපෑම අපි තුනී කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම රටේ ආර්ථිකය අපි කියන්නේ හොඳම තැනකට අපි ගෙනාවා කියලා. නමුත් අපි ඇවිල්ලා පළවෙනි දින 100 ඇතුළේ රජයේ සේවකයන්ට රුපියල් 10000කින් වැඩි කරා. ඒ වගේම විශාල අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක මිල අපි පහත හෙළුවා. ජනතාවට විශාල සහන සැගුවා. රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව කටයුතු කරන්න අධිකරණයේ ස්වාධීන කරා. මේ විදිහේ විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් මාධ්‍ය නිදහස ලබා දුන්නා, තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දුන්නා. ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්න. මේ වගේ විශාල කාර්යභාරයක් කරා. හැබැයි මේ සියල්ල අපිට මාකට් කරගන්න බැරි වුණා. ඒ ඔක්කොම යටපත් වෙලා ඒ අවස්ථාවේදී විපක්ෂය ඇත්ත වශයෙන්ම අපිට ආණ්ඩුව කරගෙන යන්න බැරි තරමට බාධා කරන, හිරිහැර කරන, රටම එකම අවුල් ජාලයක් බවට පත් කරන
ක්‍රමවේදයක් උපාය මාර්ගයක් ඔවුන් අනුගමනය කරා. ඉතින් ඒ සියල්ලට අපිට ශක්තිමත්ව මුහුණ දෙන්න බැරි වුණේ අපේ ආණ්ඩුව ඇතුලේ හොඳ ඒකමතියක් ඒකාග්‍රතාවයක් නොතිබුණු නිසා. නමුත් අපි පුජ්‍යලයෝ විදියට ගත්තත් ඒ වගේම පක්ෂයක් විදියට ගත්තත් අපි කිසිවිටකත් ඒ ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධා වෙන ආකාරයේ කටයුතු අපි සිදු කරේ නැහැ. හොඳයි, විපක්ෂයක් විදිහට පාර්ලිමේන්තුව තුළ කොහොමද ඔවුන්ගේ කාර්යභාරය කියන කාරණයයි මෙතුමන්ගේ දේශපාලන ධාරාව තුළදී මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නොහැකි වීම සම්බන්ධයෙන් උත් අපි පැහැදිලි කර ගැනීමක් කරා. තවදුරටත් අපි කතා බහ කරනවා මේ විරාමයෙන් අනතුරුව. අග්නි දේශපාලන සංවාදය තුළදී අද අපි මේ මුණ ගැහෙන්නේ නිශාන්ත ශ්‍රීවර්ණසිංහ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා. දැන් අපි ඔබතුමා මෙවර පරාජයට හේතු වී කාරණයක් කිව්වා. හැබැයි ඔබතුමා දිගු කාලයක් මේ පළාත් සභාව නියෝජනය කරානේ. පළාත් සභාවේ විවිධ මන්ත්‍රී දුර ඇමති දුර දැරුවා. විවිධ කටයුතු කරා. මේ දැන් වර්තමානයේ වන විට මේ පළාත් සභා ක්‍රමයේ සම්බන්ධයෙන් ලොකු විවේචනයක් ආයෙත් ගොඩනැගෙමින් තියෙනවා. අපි දැක්ක කාලයකට ඉහතදීත් මෙහෙම විවේචන ගොඩනැගෙනවා. මේක සුදු අලියෙක් කියන කාරණේ. මේක මේ ඉන්දියාවට අවශ්‍ය කරනට අපිට දුන්න දෙයක්. නමුත් අපිට මේක ගැලපෙන්නේ නැහැ කියන කාරණේ. ඇතරම ඔබ මොකද මේ ගැන දකින්නේ? මෙහෙම දැන් පළාත් සභා ක්‍රමය පිළිබඳ විවිධ වාද විවාද තියෙනවා. අපේ සමාජය තුළ ඒක පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරපු තැන සිටම ඇතිවෙච්ච තත්ත්වයක්. දැන් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුණු මතයක් තමයි ප්‍රකාශ කරේ. කෙසේ නමුත් දැන් මේක අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. එතකොට ඒක පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නව නම් ගන්න පුළුවන් පාර්ලිමේන්තුවටනේ. ඒක ජනාධිපතිවරයාට ගත හැකි තීරණයක් නෙමෙයි. දැන් අපි පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න යනවා නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ 3/2ක් අවශ්‍යයි. ඒ වගේම ජනමත විචාරණයකට ලක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ පිළිබඳව තීරණය කළ යුත්තේ වත්මන් ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පළාත් සභා ක්‍රමය මේ රටට අවශ්‍ය නැහැ කියලා කල්පනා කරනවා නම් එහෙම ඒ සම්බන්ධ තීරණයක් ගන්න ඕන. නමුත් අපිට පේනවා ආණ්ඩුවට එහෙම පැහැදිලි ස්ථාවරයක් නැහැ. මේ සම්බන්ධයෙන් දෙගිඩියාවක ඉන්නේ. රට ඇතුලේ එකක් කියනවා, ජාත්‍යන්තරයට තව එකක් කියනවා, ඉන්දියාවට ගිහිල්ලා තව එකක් කියනවා. ජිනීවා මානව හිමිකම් කොමිසමට ගියාම එතන තව එකක් කියනවා. ඒක නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරේ මේ සම්බන්ධයෙන් දරන මතිමතාන්තරවල විශාල වෙනස්කම් ප්‍රමාණයක් තියෙනවා. දැන් ආණ්ඩුවේ ආණ්ඩුව ඇතුලේ ඉන්න ජාතිකවාදී බලවේග සහ සංඝයා වහන්සේලා ඇතැම් විද්වත් සංවිධාන කියනවා මේක අවශ්‍ය නැහැ කියලා. දැන් ඒ වගේම සරත් වීරසේකර ඇමතුමා ප්‍රකාශ කරනවා මේක අවශ්‍ය නැහැ කියලා. එතකොට හැබැයි ආණ්ඩුවේ නිල ස්ථාවරය කුමක්ද කියලා තාම ප්‍රකාශ වෙලා නැහැ. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න ඕන. සහ ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕන. එහෙම නැතුව නිකන් මේක තියාගෙන මේ හැමදාම පළාත් සභා ක්‍රමයේ පිළිබඳව මේ තොරම්බල් කරන එක මේක මහජනයා අතර යම්කිසි ප්‍රශ්නයක් රටේ මතුවනාම මොකක් හරි මේ ප්‍රශ්නේ ඉස්මතු කරලා පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න ඕන, මේක රටේ ඒකීයභාවයට හානි කරයි, රට තුල බෙදුම් වාදයේ ශක්තිමත් වෙන්න පුළුවන්, රට ෆෙඩරල් වෙන්න පුළුවන් කියලා මේ වගේ අදහස් පළ කරනවා. ඉතින් මම කියන්නේ දැන් මේක ඕන තරම් සාකච්ඡාවට ලක් කරලා දැන් අවශ්‍ය වෙන්නේ ඉන්දියාව දැන් මේක ඉන්දියාවත් එක්ක ජියෝපොලිටිකලි ගත්තම ඉන්දියාවත් එක්ක සම්බන්ධ කාරණයක්. ඉතින් ඒක නිසා අපේ භූදේශපාලනය ඇතුළෙත් ඉන්දියාවත් එක්ක අපේ තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතා සහ අනික් මේ දේශපාලන සම්බන්ධතා සියල්ලත් එක්ක සාකච්ඡා කරලා යම් තීරණයකට එළඹිය යුතුයි. හැබැයි දැන් මේක අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. දැන් මේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණ නැහැ පළාත් සභා මැතිවරණය තවම පවත්වන්න. දැන් පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය පිළිබඳව පහුගිය කාලේ අපේ ආණ්ඩුව මේක අවුල් කරා. මොකද අපිට ජනවරමක් ලැබුණා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා. ඒක පළාත් පාලන මැතිවරණයද පාර්ලිමේන්තු මැතිවරණය ඊළඟට පළාත් සභා මැතිවරණ මේ සියලු මැතිවරණ ක්‍රම
එය වෙනස් කරන්න කියලා අපිට ජනවරමක් ලැබිලා තුන මැන්ඩේට් එකක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි උත්සාහ කරා මේකට මුලින්ම යෝජනාවලියක් ආවා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒ අනුව 70යි 30 අනුපාතයට මැතිවරණ ක්‍රමය අපි සකස් කරමු කියලා විද්වතුන්ගෙන් ආපු සංකල්පීය පත්‍රිකාව පදනම් කරගෙන සාකච්ඡාවක් සිද්ධ වුණා මැතිවරණ කොමිෂන් සභාව තුළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමග. එතෙන්දී සමහරු ඒ ක්‍රමයට එකඟ වුණේ 70යි 30 අනුපාතයට. ඊට පස්සේ එකඟතාවයක් ඇති වුණා 60යි 40ට. ඒ කියන්නේ කොට්ටාස ක්‍රමයට 60%ක් යන්නත් සමානුපාත ක්‍රමයට 40%ක් යන්න. නවද ඊට පස්සේ සීමා නිර්ණය මේ කමිටුවක් පත් කරා. කොමිසමක් පත් කරා. ඒක සීමා නිර්ණය කොමිසම හරහත් මේ සීමා නිර්ණය කටයුතුත් කරගෙන ගියා. ඒකෙදිත් කිසියම් ආකාරයකට අවුල් සහගත තත්ත්වයක් ඇති වුණා. හොඳ එකඟතාවයක් ඇති කරගන්න බැරි වුණා. අවසාන වශයෙන් මේක පාර්ලිමේන්තුවට ගෙනාම විෂය භාර ඇමතිවරයාම ඒ සීමා නිර්ණය වාර්තාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරා. සහ ඒ ඡන්ද විමසීමේදී මේ 60යි 40 එකඟතාවය වෙනුවට 50යි 50 එකඟතාවයකට තමයි ගියේ. ඉතින් කොහොම හරි අවසාන වශයෙන් ඒක පාර්ලිමේන්තුව තුල සම්මත කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මැතිවරණය අපිට පවත්වන්න බැරි වුණා. අපි උත්සාහයක් දැරුවා. මොකද මේක තනි පක්ෂයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. සාමූහිකව එකඟතාවයක් ඇති කරගනිමින් පුළුල් සම්මුතියකින් තමයි කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. ඔව් දැන් මේ නිශාන්ත් මහත්මයා ඉතාමත් හොඳ පැහැදිලි කර ගැනීමක් උතුමක් කරනවා. ඔකේ ඔබ නීතිමය පැත්ත හා පළාත් සභාවක තියෙන අවශ්‍යතාව. නමුත් ඇත්තටම පළාත් සභාව වලින් යමක් රටට වුණාද? මේකනේ ජනතාවට අපි කියන්න ඕනේ. දැන් පළවෙනි දේ පළාත් සභා ක්‍රමය රටට හඳුන්වා දුන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් විදියට. හරි. එතකොට දැන් ඉන්දියාව මැදිහත් වෙලානේ මේ යෝජන මේ විසඳුම ගෙනාවේ පළාත් සභා ක්‍රමය කියන එක. එතකොට දැන් අපි අහනවා නම් මේක රටට වැඩක් තියනවද නැද්ද කියන එක සහ මේක රටේ ආර්ථිකයට බරක්ද මේක සුදුවලියෙක්ද මේකෙන් ප්‍රයෝජනයක් නැද්ද තවත් දේශපාලන පරිපාලනමය ව්‍යුහයක් පමණක්ද ඉතින් මේ පිළිබඳව අවසාන වශයෙන් අපිට දැන් අපි දන්නවා මේකෙන් යම්කිසි කාර්යභාරයක් දේශපාලනික ව්‍යුහයක් විදියට යම් කාර්යභාරයක් ඉෂ්ට වෙනවා මහජනයා නියෝජනය කරමින්. එතකොට හැබැයි ඒක රටේ ආර්ථිකයට දරාගත හැකි දේශපාලන පරිපාලනමය ව්‍යුහයක්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න එක බලයෙන් මේ රජයේ වගකීමක්. ඉතින් ඒක මේ අපිට ඒ බෝලේ අපිට පාස් කරන එකේ තේරුමක් නැහැ. ආණ්ඩුවට මැන්ඩේට් එකක් ලැබිලා තියෙනවා. ආණ්ඩුව කියලා තියෙනවා නම් පළාත් සභාව වැඩක් නැහැ කියලා. එහෙනම් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන්න ඕන. පළාත් සභාව හොසි කරන්න. නිශාන්ත මහත්මයාගේ පෞද්ගලික මතය අනුව ඔබතුමා හිතන්නේ මොකක්ද මේකට? මේ ගැන පළාත් සභාව දැන් ඔබතුමා මේක ගැන හොඳ අවබෝධයක් තියෙනවනේ. මෙහෙමයි. දැන් එකක් අපි පිළිගන්නවා මේක කිසියම් විදියකට මේ පළාත් සභා ක්‍රමේ අවදානමක් අනුතුරක් තියෙනවා රටේ ඒකීය භාවයට. හරි. එතකොට මේක කිසියම් ප්‍රමාණයකට ගැට ගහලා තියාගෙන ඉන්නේ ආණ්ඩුකාරවරු හරහා ජනාධිපතිවරයාගේ නියෝජිතව විදියට. ජනාධිපතිවරයාට බලය තියෙන ඕනම අවස්ථාවකදී සීමාව ඉක්මවල යනවා නම් රටේ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කරනවා නම් රටේ ඒකීයභාවයට අභියෝගයට ලක් කරනවා නම් වෙනම පාලනයක් විදියට කටයුතු කරන්න සූදානම් වෙනවා නම් එවැනි අවස්ථාවකදී ඒ පළාත් සභාව විසිරුවා හැරීමේ බලතල තියෙනවා. නමුත් මේ පළාත් සභාව සතුව තියෙන බලතල ප්‍රමාණය දිහා බැලුවම අවශ්‍ය නම් ක්‍රමානුකූලව එහි ඉන්න දක්ෂ මහාමතිවරයෙකුට පුළුවන් වෙනම පාලනයක් දක්වා වුණත් ඒක ගෙන යන්න. ඉතින් ඒක පිළිබඳව පහුගිය අවුරුදු 20ක 30ක කාලය තුල ප්‍රමාණවත් තරම් සාකච්ඡා සිදු වෙලා තියෙනවා. ඒක නිසා පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේනවා නම් ඒක අපිට රටේ යහපත සුබසිද්ධිය සහ රටේ ඒකීයභාවය ව්‍යවස්ථාව එක රටක් එක නීතියක් කියන කාරණා සියල්ල සැලකිල්ලට අරගෙන අපිට ඒකට යම්කිසි එකඟතාවයක් පළ කරන්න. හැබැයි ඒකම ඊළඟට කොහොමද අපි ඉන්දියාව කළමනාකරණය කරන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නෙට කොහොමද අපි විසඳුමක් ලබා දෙන්නේ? එහෙමනම් අපි බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදය කුමක්ද කියන එක පිළිබඳ සාකච්ඡාවක්. ඒක අපිට සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න පුළුවන්. අපි මොකක්ද ඊළඟට යෝජනා කරන්නේ? එහෙනම් අපි දිස්ත්‍රික්කයට බලය බෙදනවද?
පළාත් පාලන ආයතන වල තියෙනවා. ඊට උඩින් එහෙමනම් දිස්ත්‍රික්කයට බලය බෙදීමේ ක්‍රමවේදයකට අපි යනවද? එහෙම නැත්නම් මේ පළාත් සභා ක්‍රමයේම තියෙන අවදානම් සහ අනතුරුදායක කාරණා රටේ ඒකීයභාවයට තියෙන අනතුරුදායක කාරණා අපි ඉවත් කරගෙන පොලිස් බලතල, ඉඩම් බලතල වැනි කාරණා සහ වෙන්වී යාමට තියෙන යම් යම් ප්‍රතිපාදනයන් මේකෙන් ඉවත් කරලා මේක වඩාත් අපේ මධ්‍යම ආණ්ඩුවට යටත් වෙන සහ රටේ මධ්‍යගතභාවය සහ ඒකීයභාවය රැකෙන විදිහට ක්‍රමවේදයක් බවට පත් කරගන්නවද කියන සාකච්ඡාව. ඉතින් ඒක පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කරන්න ඕනේ. ඉතින් ඉදිරියේදී අපිට මේ රජයේ නිශ්චිතව යෝජනාවක් ගෙනාවොත් අන්නේ යෝජනාවත් එක්ක අපිට ප්‍රකාශ කරන්න පුළුවන් අපි පළාත් සභා ක්‍රමය අහෝසි කරනකොට පක්ෂද විපක්ෂද කියලා. නැතුව දැන් අපි මේ වෙලාවේ මේක ප්‍රකාශ කිරීම තුලින් ඒක තුලින් දේශපාලනික වශයෙන් ආණ්ඩුව සහ ඒ වගේම අනිත් පැත්තෙන් පළාත් සභාව වලට පක්ෂව ඉන්න පිරිස් මේක වැරදි ආකාරයට අපේ ප්‍රකාශය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හරි. ඉතින් වැරදි ආකාරයට ප්‍රයෝජනයට අරගෙන ඒක වැරදි ආකාරයට භාවිතා කරනොත් තමයි රටටත් යම් අගතියක් ඇති වෙන්නේ. දැන් ඔබ සිංහල උරුමය කියන පක්ෂය නියෝජනය කර කලක් දැන් මේ පක්ෂයේදී යම් යම් අර්බුද ඇති වුණා, නායකත්වයේ වෙනසක් ඇති වුණා, පක්ෂය දෙදරා ගියා. දැන් තව දුරටත් සමාජිකයන් නොමැති තත්ත්වයක් පත් වෙලා තියෙනවා. දැන් කොහොම නමුත් මේ ආගමික පදනමක් සහිත පක්ෂ ලියාපදිංචිට ඉදිරියේදී අවසර නොදෙන බවත් කියනවා. දැන් මෙන්න මේ කාරණේ ඇත්තටම කොතරම් වැදගත්ද හා කොතරම් අවශ්‍යද රටකට ආගමික පදනමක් සහිත ඒවා. ඇත්තටම ඒක ප්‍රායෝගිකද නැත්නම් ඒක හොඳ නැද්ද? ඔබතුමා මොකක්ද හිතන්නේ? නෑ මේ පිළිබඳව දැන් කාලාන්තරයක් තිස්සේ මැතිවරණ කොමිසම තුල සාකච්ඡා වෙමින් තියෙනවා වාර්ගික ආගමික ජාතික හා වෙනත් ප්‍රාදේශීයවාදී පදනමින් දේශපාලන පක්ෂ හැදිය යුතු නැහැ කියලා. නමුත් දැන් එවැනි පක්ෂ හැදෙන්නේ අපිට පක්ෂේ නම වෙනස් කරන්න පුළුවන්. නම දාන්න නැතුව ඉන්න පුළුවන්. මේක වාර්ගික අනන්‍යතාවයක් ආගමික අනන්‍යතාවයක් නෙවෙයි. නමුත් ඒ පක්ෂය නියෝජනය කරන්න ජන කොටසට යම් අනන්‍යතාවයක් තියෙනවා නම් ඒ අනන්‍යතාවය අපිට අර පක්ෂ නමින් වහන්න බෑ. නිකන් අපිට පෙන්වන්න පුළුවන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ අපි එක ජන වර්ගයක් නියෝජනය නොකරන කියලා. දැන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තියෙනවා. දැන් දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ ගණනාවක් තියෙනවා. ඉතින් ඒවා ඒ ජන වර්ග සහ ජන කොටස් නියෝජනය කරන්න හැදිච්ච දේශපාලන පක්ෂ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ඒ පක්ෂ රටේ නීතිය අභියෝගයට ලක් කරනවද? රටේ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කරනවද? රටේ මැතිවරණ නීතිය උල්ලංඝනය කරනවද? එතකොට අන්නේ පිළිබඳ ක්‍රමවේදයක් තමයි සකස් කරන්න ඕනේ. දැන් දේශපාලන පක්ෂ ඇයි එහෙම බිහි වෙන්න හේතුවක් කිසියම් විදියට ඒ ජන කොටස් වලට ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුලේ නියෝජනයක් අහිමි වීම නිසා තමයි වෙනත් ආකාරයකට ඔවුන් තමන්ව නියෝජනය කර ගැනීම සඳහා සංවිධාන බිහි කරන්නේ. දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න උත්සාහ කරන්නේ. දැන් ඒක සමාජයේ විවිධ කණ්ඩායම්. ඒ කියන්නේ අපි හිතමු සමාජයේ ආන්තිකකරණය කරපු සමාජ කණ්ඩායම් වලුත් වෙනවනේ ඒක. දැන් සමහර කට්ටිය දීවර ප්‍රජාව නියෝජනය කරමින් අපි දේශපාලන පක්ෂ හදන්න ඕන කියනවා. කාන්තාව නියෝජනය කරමින් දේශපාලන පක්ෂ හදන්න ඕන කියනවා. ඒ වගේම සමාජය තුල තරුණයන්ගේ හඬ නියෝජනය නොවීම නිසා තරුණයන් වෙනුවෙන් හඬ නගන දේශපාලන ව්‍යාපාර පක්ෂ හදන්න ඕන. ඉතින් අත් වශයෙන්ම දේශපාලන පක්ෂයක වගකීම තමයි රටේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය, ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන්ගේ අභිලාෂයන් නියෝජනය කරමින් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන දේශපාලන පක්ෂයක් ගොඩනගන. ඉතින් ඒක මම හිතන්නේ එතනින් තමයි මේ ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන්. එහෙම නැතුව නම වෙනස් කර පමණින් අපිට දැන් දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක නම වෙනස් කර පමණින් ඔවුන් නියෝජනය කරන පදනම වෙනස් වෙන්නේ නැහැ නේ. දැන් අපි සිහල උරුමය කියන පක්ෂයේ සිංහල ජනතාවගේ අයිතිය, සිංහල ජනතාවගේ උරුමය, සිංහල ජනතාවගේ හඬ නියෝජනය කරන්න තමයි ඒක හැදුවේ. ඇයි ඒක හැදුවේ? ඒ අවස්ථාවේ තිබුණු රටේ තිබුණු දේශපාලන සන්දර්භයත් එක්ක. ඊට පස්සේ ඒක වෙනස් වුණා. අපේ ජාතික හෙළ උරුමයේ විදිහට ඒක
ඒ පක්ෂේ නම අපි මාරු කරලා සම්පූර්ණ ඊට වඩා වෙනස් තලයකට ගියා. ඉතින් අපි කියන්නේ හැම පක්ෂයකටම රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වලට වගකීමක් තියෙනවා. මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් මේ සියලුම ජන කොටස් ඒ වගේම විවිධ සමාජ ස්තරයන් මේ සියල්ලම නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් පක්ෂයක් ගොඩනැගෙනවා නම් හරි එතකොට ඒක ශ්‍රී ලාංකික ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් මිසක් එක භූමියක් එක ජන කොටසක් එක සමාජ ස්තරයක් නියෝජනය කරන කණ්ඩායමක් හෝ පක්ෂයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා අවශ්‍ය වෙන්නේ ජනවාර්ගික පදමින් විභේදනයක් ඇති වෙන විදියට පක්ෂ හදන එක නතර කළ යුතුයි. සමස්ත රටටම රට වෙනුවෙන්ම පෙනී හිටින නියෝජනය වෙන දේශපාලන පක්ෂ හදනවා නම් තමයි වඩා යහපත් සහ වඩා ප්‍රශස්ත. ඉතින් ඒක තමයි මැතිවරණ කොමිසමේ ප්‍රතිපත්තියේ ඉත්තේ හුදු නම්මාරු කිරීමෙන් ඒවයි අනන්‍යතාවය මැකෙනවයි කියලා මම විශ්වාස කරන්නේ. හරි. එහෙනම් අපිට සිද්ධ වෙන තවත් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව අපි යලිත් මුණ ගැහෙනවා. අග්නි දේශපාලන සංවාදය තුළ නිශාන්ත සුවී වර්ණසිංහ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා අපිත් එක්ක ඉන්නවා. දැන් අපි ඔබතුමාගෙන් කරුණු කාරණා ගණනාවක් අහුවා මේ සිහල උරුමය නැත්නම් මේ සිංහල උරුමය සම්බන්ධයෙන් ගත්තා ඒ පදනම සම්බන්ධයෙන් ගත්තා. දැන් අපි මේ වර්තමානයේ වන විට මේ මැයි දිනය සම්බන්ධිනුත් යම් දැන් කරුණු කාරණා අපිට පහුගිය දවස්වල වාර්තා වුණා මේ මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන්. දැන් ඔබලා චෝදනා කරන්නේ මේක මේ රජයේ යම් කිසි ආකාරයක කරන්නා වූ කුමන්ත්‍රණයක් විදිහට. ඇත්තටම රජයෙන් කියන්නේ නෑ මේක ඒක ඒගොල්ලෝ කරේ අපි මේ සෞඛ්‍ය ක්‍රමවේද මුල් කරගෙනම කියලා. දැන් මෙහෙමයි ජානක ප්‍රශ්නේ දැන් අපි පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ ඉඳලා මේ කොවිඩ් වසංගතයට මුහුණ දීලා ඉන්නවා. දැන් එතෙන්දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අපේ ජනතාවට යම්කිසි මාර්ගෝපදේශයක් ලබා දුන්නා. අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රමවේදය ප්‍රතිපත්තිය කුමක්ද කියන එක. දැන් ඒවා විටින් විට පවතින තත්ත්වයන් එක්ක නැවත ඒ කියන්නේ දැන් අපි නිව් නෝමල් කියන සිටුේෂන් එකේ තමයි අපි ඉන්නේ. දැන් අපි ආපහු බැක් ටු නෝමල් තත්ත්වයට එන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ නිව් නෝමල් කියන එක ඇතුලේ අපි දැන් ඔක්කොම මුඛාවරණ පැළඳගෙන ඉන්නවා. අත් සෝදනවා. ගමන් බිමන් සීමා කරලා තියෙනවා. එතකොට අපි අතර දුරස්ථභාවය අපි පවත්වාගෙන යනවා. එතකොට ඒක තමයි නිව් නෝමල් සිටුේෂන් එක. එතකොට දැන් මේකේ අපි අනුගමනය කරගෙන ගියා. දැන් මේ අනුගමනය කරගෙන ගිහිල්ලා ඒකදී යම්කිසි සාර්ථකත්වයන් තිබුණා වසංගතේ පාලනය කරගන්න පුළුවන් වුණා නැවත හිස එසවීම සිදු වුණා උච්චාවචනයන් නැති වෙමින් තියෙනවා. හැබැයි දැන් රජය මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් ලබා දෙනවා. දැන් විටින් විට ලෝකයේ අපිට පේනවා මේ ගෝලීය වශයෙන් මේ කොවිඩ් වසංගතේ ගමන් කරන ස්වරූපය. එතකොට මේ COVID-19 වෛරසයත් මේ වෛරල් එකත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට ඒ වෙනස් වෙමින් නැවත මේක දැන් දෙවෙනි රැල්ල දැන් මේ තුන්වෙනි රැල්ල මේ විදිහට මේක එන්න පටන් අරන් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් රජය මේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරනවද? රජයත් ආදර්ශයක් දෙන්න එපා. ඉතින් රජය සියලුම තමන්ගේ දේශපාලන කටයුතු මහජනයා රැස් කරලා රැස්වීම් පවත්වනවා. ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන කරගෙන යනවා. ඒ වගේම අරලියගහ මන්දිරයට සිය ගණන් දහස් ගණන් මිනිස්සු කැඳවලා එතන වැඩසටහන සංවිධානය කරනවා. එතකොට ඒ සියල්ල කරගෙන යනවා. එතකොට ඒ සියල්ල කරගෙන යන අතර අනිත් පැත්තෙන් විපක්ෂය ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන දේශපාලන පක්ෂ දේශපාලන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරිකයන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්න හෝ එහෙම නැත්නම් ඒවා තහනම් කරන්න ඒවා නතර කරන්න මේ කොවිඩ් වසංගතයේ ආයුධයක් කරගෙන තියෙනවා. සහ කොවිඩ් වසංගතයේ සමානට ආණ්ඩු විරෝධීන් දඩයම් කිරීමේ වැඩපිළිවෙලේ කොටසක් විදිහට පාවිච්චි කරනවා. ඉතින් දැන් අපිට පේන්නේ මේ මැයි දිනයත් එහෙම. දැන් මැයි දිනේට කලින් අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද ආවා. දැන් ඒ වෙලාවේදී
රජය දැඩිව මේ වසංගත තත්ත්වයේ තියෙන අවදානම පිළිබඳව ජනතාවට ඒ පිළිබඳ සීමා පනවන්න ගියේ නැහැ. නිදහසේ ගිහිල්ලා මිනිස්සු 100,000 ගණනින් පොර කකා රැස් කකා බඩු භාණ්ඩ මිලදී ගන්න, රෙදි පිළි මිලදී ගන්න, වීදි වල වෙළඳසල් වල කටයුතු කරන්න ඉඩ දුන්නා. දැන් ඒකේ ප්‍රතිඵල තමයි දැන් මේ එන්නේ. දැන් ඒ ප්‍රතිඵලයත් එක්ක ඊළඟට ආණ්ඩුව මේ දිනේ අත්හිටවන්න කියලා තීරණය කරනවා. දැන් මේ දිනේ අත්හිටවන්න කලින් කොළඹ පොලිස් කොට්ටාසය සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැඳවලා ඒ අයට දැනුම් දුන්නා. ඔයගොල්ලෝ මේ පාර මේ දිනේ පවත්වනවා නම් මේ දිනේ පවත්වන්නේ කොහේද? මොන පිට්ටනියේද? ඔයගොල්ලෝගේ මේ පෙළපාලිය යන මාර්ගය මොකද්ද? මේව පිළිබඳව සාකච්ඡා කරලා යම් මාර්ගෝපදේශ පවා දීලා තියෙද්දි තමයි මේ සෞඛ්‍ය අංශ බලධාරීන් සහ හමුදා ප්‍රධානියා කැඳවිලා කිව්වේ වහාම මේක නතර කරන්න කියලා. ඉතින් අපිට පේනවා මේ කොවිඩ් වසංගතයත් ආණ්ඩුව අද උපයෝගී කරගෙන ඉන්නවා. අර කොරෝනාව ගරානාවක් කරගත්තා වගේම ආණ්ඩුව තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ ආණ්ඩු විරෝධීන් විපක්ෂය මර්ධනය කරන්නත් දැන් මේ කොවිඩ් වසංගතය ආණ්ඩුව ඊටාම සූක්ෂම ආකාරයට සටකපට ආකාරයට උපයෝගී කරගනිමින් තියෙනවා. ඉතින් අන්න ඒකට අපේ බලවත් විරුද්ධත්වය අපි පළ කරනවා. ඒ නිසා දේශපාලන පක්ෂවලට දැන් ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා නම් මේ සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව කටයුතු කරන්න කියලා. ඇත්තටම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට දෙන්න තිබුණු උපදේශය තමයි දේශපාලන පක්ෂ තමන්ගේ මේ දින රැලි පවත්වනවා නම් ඒ මේ දින රැලි සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන සෞඛ්‍යමය මාර්ගෝපදේශය ලබා දීලා අපි ඒක මොනිටර් කරනවා, ඒක අධීක්ෂණය කරනවා. ඕගොල්ලෝට වගකීමක් යුතුකමක් තියෙනවා මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න කියලා යම්කිසි. දැන් මොකද කරන්නේ? මේක මුවා වෙලා දැන් අවුරුදු 100 ගණනක් තිස්සේ මේ සමරපු ජාත්‍යන්තර මේ දිනේ ලෝක කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ සහ වෘත්තීය වේදීන්ගේ කම්කරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන්න කතා කරන්න උන්ගේ අභිමානය ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාවක්. හරි? අද ඒ අහිමි කරලා තියෙනවා ආණ්ඩුව. මේ කොරෝනා වසංගතෙට මොකද? ඒකයි මම කියන්නේ මේ ආණ්ඩුව ඊටාම සූක්ෂම විදියට මේ හැම දෙයක්ම ප්‍රයෝජනට ගන්න තිබෙනවා තමන්ගේ අසමත්භාවය, අසාර්ථකභාවය වසා ගන්න. හරි ඔබ එහෙම කියද්දී දැන් රජය මේ දිනවල මේ ආර්ථිකමය පැත්තට යමක් එකතු කිරීමේ විවිධ වැඩපිළිවෙළක් කියනවා. ඒ අතරදී පෝර්ට් සිටි එක සම්බන්ධයෙන් මේ දවස්වල කතා වෙනවා. ඒකෙන් රටට ආදායමක් එන බව කියනවා. සමහරු කියනවා චීන කොලනියක් බවට පත් වෙනවායි කියලා. ඔය අතරදී පාර්ලිමේන්තුව තුළ තව කතා බහ කළා මේ නයිට් ඉකොනොමි කියන කතාව. විශේෂයෙන්ම ඔබේ පක්ෂේ නියෝජනය කරපු ඩයනා ගමගේ මහත්මිය තමයි മന്ത്രിවරිය තමයි මේ වගේ ප්‍රකාශයක් කරේ. ඒකත් යම් කිසි ආකාරයක ආందోලනාත්මක කාරණයක් බවට පත් වෙලා තිනවා. මේක ඔබ දකින්නේ කොහොමද? මේක හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද? දැන් පෝර්ට් සිටිය පිළිබඳ ප්‍රශ්නේ මේ වෙලාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නඩු විභාගයට ගනිමින් තිබෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කළ යුතුයි මේක රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එක පිළිබඳ. දැන් පෝර්ට් සිටිය හදලා ඉවරයි කියන්නේ ඒක ඒ මුහුද ගොඩ කරලා හදපු බිම් කඩක්. එතකොට මේ බිම් කඩ දැන් අපේ රටට එකතු කරලා තියෙන්නේ ගැසට් නිවේදනයක. ඒක කරේ පසුගිය රජය. අපේ රජයත් තමයි වජිර අබේවර්ධන මහත්මයා සිද්ධ කළේ. අපේ භූමියට මේක එකතු කරා. එහෙම නැත්නම් මේ බිම් කඩෙන් සැලකිය යුතු කොටසක් සින්නක් කර චීනයට ලබා දෙන්න තමයි චයිනා හාබර් සමාගමට ලබා දෙන්න තමයි ඒවකට මහින්ද රාජපක්ෂ මේ ආණ්ඩුව කටයුතු කරමින් හිටියේ. අපි ඒක නතර කරා. ඒ නතර කරලා නැවතවතාවක් මේ ගිවිසුම නැවත සලකා බැලීමක් තමයි අපි කරේ. ඒ නිසා අවුරුද්දක වගේ කාලයක් අපිට මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය නතර කරලා තියන්න සිද්ධ වුණා. හැබැයි ඒකෙන් රටට පාඩුවක් වුණායි කියලා එහෙම නැත්නම් මේ ව්‍යාපෘතිය ප්‍රමාද වුණායි කියලා චෝදනා කරන්න බෑ. අද පුළුවන් වෙලා තියෙනවා ඒ ගිවිසුම අපි සංශෝධනය කිරීම නිසා 99 අවුරුදු බදු ප්‍රතිපත්තියකට මේ භූමියේ අයිතිය ලබා දෙන්න ඕනම කෙනෙකුට සහ චීන සමාගමට වුණත් ඒ ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක අවුරුදු 100කින් පස්සේ නැවත අපිට
හිමි වෙයි. නමුත් කලින් යෝජනා කරලා තිබුණ සම්පූර්ණ මේක සින්නක්කර හරියට අර ශ්‍රැංගිලා හෝටලේ අක්කර 8ක් මේ සින්නක්කර විකුණා වගේ මේක සම්පූර්ණ සින්නක්කර ලබා දෙන්න තමයි යෝජනා කරන්නේ. ඒක අපි විනාශ කරා. දැන් මේ බිම් කඩ ශ්‍රී ලංකා රාජ්‍යයට එකතු කරලා තියෙනවා. කොළඹ පරිපාලන ප්‍රදේශයට එකතු කරලා තියෙනවා. දැන් අපි කියන්නේ මේ යෝජනා කරලා තියෙන මේ වරාය නගර ජනාධිපති කොමිෂන් සභාව හරහා ඇත්ත වශයෙන්ම මේක අපේ රටේ පරිපාලනයෙන් ගිලිහී යනවා. අපේ රටේ පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති, රටේ අධිකරණයට වග කියන්නේ නැති, රටේ තියෙන අනපනත් වලට රෙගුලාසි වලට යටත් නොවන, මහ බැංකුවට යටත් නොවන වෙනම පරිපාලන ඒකකයක්, ආර්ථික ඒකකයක් නිර්මාණය කරන්න යන්නේ. මේකෙන් පැහැදිලි ආර්ථික විභේදනයක් නිර්මාණය වෙනවා. පරිපාලනමය විභේදනයක් ඇති වෙනවා. රටේ ඒකීයභාවය, එක රටක් එක නීතියක් කියන සංකල්පය සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභියෝගයට ලක් වෙනවා. ඒ වගේම රටේ ස්වාධිපත්‍ය ආණ්ඩුව අතහරිමින් තියෙනවා. රටේ භූමියට අයිති රටේ භූමියෙන් කොටසක් ආණ්ඩුව අතහරින්න යන්නේ. හෙක්ටයාර් 260කට ආසන්න ප්‍රමාණය. ඉතින් මෙන්න මේක ඇත්ත වශයෙන්ම අපි දකින්නේ මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ පෝට් සිටි ව්‍යාපෘතිය ඕ විදියට මේ ගොඩ කරලා ඕක කොහොම නිකන් තියාගෙන ඉන්න ඕනේ කියලා කියන්නේ. මේක ආයෝජනය කරන්න ඕන. ඒක අපේ රටේ නීතියට යටත් වෙන්න ඕන. රටේ අපේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වෙන්න. මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, නීති සම්පාදනය කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ වගේම කිසියම් ආකාරයකට මේ අපේ රටේ නීතිය පසිඳලීමේ ක්‍රියාවලිය සිදුවෙන්නේ අපේ අධිකරණය කරා. ඉතින් අපි කියන්නේ මේ පෝට් සිටි ව්‍යාපෘතිය අපේ පාර්ලිමේන්තුවට, අධිකරණයට, අපේ ව්‍යවස්ථාවට සහ අපේ අනපනත් රෙගුලාසි වලට යටත් කරන්න කියලා. දැන් මේක සම්පූර්ණයෙන්ම අපිට පේන්න තියෙන ආකාරයට කිසියම් ආකාරයකට චීන ආධිපත්‍යයට නතු වෙන, චීන කම්පැනි වලට, සමාගම් වලට නතු වෙන ව්‍යාපෘතියක් බවට පත් වෙමින් තියෙනවා. ඉතින් මේකේ අනාගතයේදී භයානක ප්‍රතිවිපාක ඇති කරන්න පුළුවන්. ඊළඟට ඔබ අහපු ප්‍රශ්නේ දැන් මේකත් එක්කම සම්බන්ධ වෙනවා. දැන් මේ පහුගිය කාලේ දිගින් දිගටම දැන් අපේ සමගි ජන බලවේගයේ മന്ത്രിවරියක් විදිහට කටයුතු කරපු ඩයනා ගමගේ මහත්මිය මීට පෙරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා මේ ලංකාවේ දැන්ට තහනම් කරලා තියෙන නීති විරෝධී මේ කටයුත්තක් බවට පත් වෙලා තියෙන කංසා. ඔව්. එතකොට කංසා නීතිගත කරන්න ඕන කියලා. කංසා නීතිගත කරන්න ඕන, කංසා වගා කරන්න ලයිසන් එකක් දෙන්න ඕන, ඒකට වෙනම කලාපයක් නම් කරන්න ඕන. මේකට අපේ රට මුහුණ දීලා තියෙන මේ විශාල ආර්ථික අගාධීන් රට ගොඩ ගන්න පුළුවන්, ණය උගුලෙන් අපිට මිදෙන්න පුළුවන්. මේ කංසා ලෝකෙට විකුණලා අපිට පුළුවන් කියලා එහෙම සංකල්පයක්, එහෙම අදහසක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. ඇතැම් සාමීන් වහන්සේලාත් කිව්වා මේ කංසා නීතිගත කරන්න ඕන, මේකෙන් විශාල විදේශ විනිමයක් අපේ රටට ගේන්න පුළුවන්. එතකොට මේ මොනවද මේ ඉදිරිපත් කරන අදහස්? දැන් ඒ වගේම අපි පහුගිය දවස්වල දැක්ක අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා කියනවා තමන්ගේ ඡන්ද බල ප්‍රදේශය ඇතුලේ ගෘහාශ්‍රිතව කරගෙන යන මේ කසිප්පු කර්මාන්තය නීතිගත කරන්න ඕන. ඒක කරගෙන යන්න මේ පොලිසිය බාධා කරනවා, රටේ නීතිය බාධාවක්. ඒක නිසා ඒවට මේ අතපෝන එක වැරදි. ඒවට නීතිය ක්‍රියාත්මක කරන්න යන එක වැරදි. ඒ අයට ඒක අහක බලාගෙන ඉන්න ඕන වගේ අදහසක් කිව්වා. ඊට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ගිහපු ඒ පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරලා යවුවා. එතකොට ඒ අරුන්දික ඊළඟට විමල් වීරවංශ ඇමතිතුමා අපි දැක්ක ඇවිල්ලා මේ සිගරට් ප්‍රවර්ධනය කරනවා, බීඩි වර්ග ප්‍රවර්ධනය කරන්න කතා කරනවා, කුරුඳු සිගරට්ටුවක් බීලා පෙන්නවා. එතකොට මේ රටේ තියෙනවා මේ මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරියක් තියෙනවා. මේවා පාලනය කරන්න ඕන, මේවා ප්‍රවර්ධනය කරන්න බෑ කියලා හදපු නීති රීති තියෙන. එතකොට මේවා සියල්ල මේ උල්ලංඝනය කරමින් තියෙන්නේ. දැන් මේ අතරේ තමයි මේ ඩයනා ගමගේ മന്ത്രിතුමිය පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා නයිට් ඉකොනොමි එකක් හදන්න ඕන කියලා. රාත්‍රී ආර්ථිකයක්. මේ මිනිස්සුන්ගේ අතේ අද මිනිස්සුන්ට මේ කන්න බොන්න විදියක් නැතුව මේ විශාල මේ උද්දමනය, අනිත් පැත්තෙන් බඩු මිල ඉහළ යාම, ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන අගහිගකම් එක්ක විශාල පීඩනයකට පත් වෙලා ඉන්න අවස්ථාවක එතුමිය කියනවා මිනිස්සුන්ගේ අතමිටේ මුදල් තියෙනවා, ඒ මුදල් මිනිස්සුන්ට වීදම් කරන්න
විදියක් නැහැ. ඒ කියන්නේ මේ විනෝදාත්මක ආර්ථිකයකට අවශ්‍ය කරන පසුබිම වටපිටාව නැහැ. මෙන්න මේක හදලා දෙන්න. ඒක තමයි එතුමිය කියන්නේ රාත්‍රී ආර්ථිකයක් හදන්න ඕන. එතකොට රාත්‍රී ආර්ථිකයක මොනවද තියෙන්නේ? රාත්‍රී ආර්ථිකේ විනෝදාත්මක දේවල් තියෙන්න පුළුවන්. ඔට්ටු තියෙන්න පුළුවන්, සූදු තියෙන්න පුළුවන්, කැසිනෝ තියෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒක ඇතුලේ හෙරොයින්, ඊළඟට කංසා, ඔය කියන අබින් හැම දෙයක්ම තියෙන මර්ජුවාන ඔය ඔක්කොම තියෙන. ඒවත් එක්ක ඊළඟට සම්බන්ධ වෙනවා මේ පාතාල කල්ලි, අපරාධ කල්ලි සම්බන්ධ වෙනවා. ගණිකා ව්‍යාපාරය ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේකත් එක්ක ගොඩනැගෙන මේ අලුත් මේ කළු ආර්ථිකයක් ගැන මේ කියන්නේ. දුරාචාර ආර්ථිකයක්. හරි? දුරාචාර ආර්ථිකය. ඒ කියන්නේ ලෝකේ පිළිගත් ආර්ථික ක්‍රමයක් නෙවෙයි. ඒක ඇතුලේ කළු සල්ලි සුදු කරනවා. ඒ කියන්නේ මුදල් විසුද්ධිකරණය කිරීම, පාතාල කල්ලි ඇති වෙන එක, අපරාධ කල්ලි ඇති වෙන එක. එතකොට මෙන්න මේකත් එක්ක බඳ මිනිස් වෙළඳාම. එතකොට මේ ඔක්කොමත් එක ගැට ගැහිච්ච ආර්ථිකයක් පිළිබඳ අදහස තමයි මේ ඩයනාගමගේ മന്ത്രിතුමිය මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්නේ. එතුමිය කියනවා උදේ 10 ඉඳන් රෑ 1 වෙනකම් මිනිස්සුන්ට මත්පැන් මිලදී ගන්න මේ බාර් ඇරලා තියෙන්න ඕන. වයින් ස්ටෝර්ස් ඇරලා තියෙන්න ඕන. ආපන ශාලාවල ඒකට අවස්ථාව තියෙන්න ඕන. එහෙනම් මේ මොකද්ද මේ මතවාදය? දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවේ නවෝත්පාදන ආර්ථිකයක් හදනවා. ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා. අපේ දේශීය ආර්ථිකය ගොඩනගනවා. අපේ දේශීය කර්මාන්ත නගා. එතකොට මේ දේශීය කර්මාන්තද මේ කසිප්පු කර්මාන්තය නගා සිටුවීමද? එහෙම නැත්නම් කළු ආර්ථිකයක් හදන එකද? අපේ දේශීය ආර්ථිකය හදනවා කියලා කියන්නේ අපරාධමය ආර්ථිකයකට පදනම දාන එකද? රටේ දුරාචාරය, මේ රට බෞද්ධ රටක්, මේ බෞද්ධ සංස්කෘතිය මත ගොඩනැගිච්ච රටක් වසර 3000ක් තිස්සේ. එතකොට ඒ සංස්කෘතියේ තියෙන සියලුම වටිනාකම් ඇගයීම් සහ සදාචාරාත්මක වටිනාකම් සියල්ලම පාගා දාලා ඒවා නොතකා හැරලාද මේ යන්න හදන්නේ. ඉතින් ඒක නිසා මේ පෝට් සිටි ව්‍යාපෘතියයි මේ ඩයනාගමගේ മന്ത്രിතුමිය කරන ප්‍රකාශය අතර පැහැදිලි සහසම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ පෝට් සිටිය ඇතුළේ හැදෙන්න යන්නේ අන්නේ ඒ වගේ ආර්ථිකයක්. හරි? කැසිනෝ ආර්ථිකයක්. කළු සල්ලි සුදු කරන ආර්ථිකයක්. මිනිස් සෙළඳාම සිදුවෙන ආර්ථිකයක්. ගණිකා වෘත්තිය නීතිගත වෙච්ච ආර්ථිකයක්. හරි? එතකොට මෙන්න මේ වගේ අපරාධකාරී ආර්ථිකයකට අවශ්‍ය පදනම තමයි මේ නිර්මාණය කරන්න යන්නේ. ඉතින් ඒක නිසා අනාගතයේදී මේ පෝට් සිටිය තුල මේකේ බිලියන 15ක් ඩොලර් බිලියන 15ක ආයෝජනයක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වට ඇත්ත වශයෙන්ම මේක රටේ ආර්ථික හැරවුම් ලක්ෂ්‍ය නෙවෙයි. මේක අපේ රටේ අභාග්‍යයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්න පුළුවන්. අපි කියන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තනියම තීන්දුව తీරන ගන්න නැතුව කරුණාකරලා සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සර්වපාක්ෂික හමුවක් ඇඳවන්න අපේ ගෞරවනීය මහා සංඝරත්නය අපේ පූජකතුමන්ලා ඒ වගේම අපේ ආගමික නායකයින් කැඳවන්න විද්වතුන් වෘත්තීයවේදීන් ඉංජිනේරුවන් ඔවුන්ගේ වෘත්තීය සංවිධාන කැඳවලා පුළුල් සාකච්ඡාවක් කරන්න කොහොමද අපි පෝට් සිටිය ගොඩනගන්නේ. ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවකින් පස්සේ අන්න ඊට ගැළපෙන ආකාරයේ පනතක් කෙටුම්පත් කරලා ඒකට පුළුල් එකඟතාවයක් ඇති කරගෙන අපි මේ පෝට් සිටි ව්‍යාපෘතිය ගොඩනගමු කියන එකයි මගේ යෝජනාව. හොඳයි. යෝජනා චෝදනා ගණනාවක් තියෙනවා. හැබැයි දැන් අපිට කාල සීමාව නැහැ තවදුරටත් කතා බහේ දෙන්නට. අද දවසට අපි වැඩසටහන නිමාවටපත් කරනවා. ස්තුතිවන්ත වෙනවා හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්මයා. අපි යලිත් දවසක මුණ ගැහිමේ බලාපොරොත්තු යුතුවයි අදට සමුදෙන්නේ. එහෙනම් ඔබට ආයුබෝවන්. අපි එතුමන්ට ආයුබෝවන් කියා සමුදෙන ගමන් ඔබටත් අපි ආයුබෝවන් කියා සමුදෙනවා. ලබන සතියේ මුණ ගැහිමේ බලාපොරොත්තු වෙනවා.